ආයුබෝවන් ඔගොල්ලෝ හැමෝම මගේ 10 ශ්‍රේණියේ ගණිත පාඩම් මාලාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ප්‍රතිශත පාඩමේ අවසාන කොටස. අපි කොටස් තුනක් යටතේ ප්‍රතිශත පාඩම කතා කරා. අද අපි කතා කරන්න යන්නේ ඒකේ අවසාන කොටස. ඒ කියන්නේ සුළු පොලිය ගැන. මුලින්ම අපි බලමු මොකක්ද මේ පොලිය කියන්නේ කියලා. පොලිය කියලා කියන්නේ පුද්ගලයන්ට විවිධ මූල්‍ය අවශ්‍යතා ඇති වෙනවා. එතකොට පුද්ගලයා මොකද කරන්නේ? තමන් ගාව තියෙන මුදල ප්‍රමාණවත් නැත්නම් එක්කෝ ණය දෙන ආයතනයකින් එහෙම නැත්නම් ණය දෙන පුද්ගලයෙකින් මුදල් ඉල්ල ගන්නවා. හැබැයි එයා නැවත මේ මුදල ගෙවනකොට එයා ඉල්ලගත්ත මුදල විතරක් නෙමෙයි ඊට වඩා වැඩිපුර මුදලක් ආපහු දෙනවා. දෙන්න ඕනේ. ඒතර මේ වැඩිපුර දෙන මුදලට තමයි අපි කියන්නේ පොලිය කියලා. එතකොට මේ වැඩිපුර දෙන මුදල ගණනය කරගන්නේ පොලි අනුපාතිකයක් යටතේ. මේ පොලි අනුපාතිකය සමහර වෙලාවට වාර්ෂිකව, සමහර අවස්ථාවලදී අර්ධ වාර්ෂිකව, සමහර වෙලාවදී මාසිකව ගණනය කරනවා. එතකොට සුළු පොලිය කියලා කියන්නේ ගණනය කරන පොලි මුදල. ගණනය කරන පොලි මුදල අපි ලබාගත් ණය මුදලට පමණක් ගණනය කරනවා නම්, ණය මුදල පමණක් සලකලා ගණනය කරනවා නම්, එහෙම ඒවට අපි කියන්නේ සුළු පොලිය කියලා. ඒ කියන්නේ කොච්චර කාලයක් ගියත් සුළු පොලිය ගණනය කරන්නේ අපි ලබාගත් ණය මුදලට පමණයි. ඒකට අපි කියනවා සුළු පොලිය කියලා. තවත් පොලිය ගණනය කරන ආකාරයක් තියෙනවා. ඒකට කියන්නේ වැල් පොලිය කියලා. අපි ඒක පසුව ඉගෙන ගන්නවා. ඒත් මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ සුළු පොලිය ගැන. හරි. මම හිතනවා දැන් ඔබට සුළු පොලිය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ අවබෝධයක් ඉන්න ඇති. එහෙනම් අපි දැන් සුළු පොලිය ආශ්‍රිත උදාහරණ ගැටලු ටිකක් අරගෙන ඒවා විසඳන්නේ කොහොමද කියලා බලමු. අපි බලමු එහෙනම් අපේ පළවෙනි උදාහරණය මොකක්ද කියලා මම ගාන කියවන්නම්. 10%ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 6000ක මුදලක් ණයටගත් පුද්ගලයෙකුට එම ණය නිදහස් වීම සඳහා වසර දෙකක් අවසානයේදී ගෙවිය යුතු මුළු පොලි මුදල කොපමණද? නැවත මම කියවන්නම් ගාන. 10%ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 6000ක මුදලක් ණයටගත් පුද්ගලයෙකුට එම ණය නිදහස් වීම සඳහා වසර දෙකක් අවසානයේ ගෙවිය යුතු මුළු පොලි මුදල කොපමණද? එහෙනම් අපි ගානේ තියෙන කරුණු ටික අපි මුලින්ම සටහන් කරගමු. මුලින්ම අපි ලියා ගන්න ඕන ණය මුදල කොච්චරයිද? රුපියල් 6000. ඊළඟට අපි ලියා ගන්න ඕන පොලි අනුපාතිකය 10%යි. වසර ගණන 2යි. මම මේ ටික මෙහිම සටහන් කරගත්තා අවශ්‍ය තොරතුරු ටික. දැන් ඔබ ගාන හදද්දි මේ කොටස් නොලිව්වත් ගැටලුව කමක් නැහැ. නමුත් මා සටහන් කරගත්තේ එතකොට ඔබට ගැටලුව තේරුම් ගන්න පහසු වෙන හින්දා. හරි. දැන් එහෙනම් අපිට කියලා තියෙන්නේ රුපියල් 6000ක මුදලක් 10%ක සුළු පොලි අනුපාතිකයක් යටතේ වසර දෙකක් සඳහා ණයට දීලා තියෙනවා. වසර දෙක අවසානයේ ණය ගත්ත පුද්ගලයා පොලිය විදිහට ගෙවන්න ඕන මුදල කොච්චරයිද කියලා. හරි. දැන් සුළු පොලිය ගණනය කරනකොට මම කිව්වා හැමතිස්සෙම සලකලා බලන්නේ මේ ණය මුදල පමණයි. දැන් පළවෙනි අවුරුද්දේ පොලිය ගණනය කරද්දි සලකලා බලන්නේ ණය මුදල පමණයි. දෙවන අවුරුද්දේ පොලිය ගණනය කරද්දි සලකලා බලන්නේ ණය මුදල පමණයි. ඒ නිසා මේ මුල් ණය මුදලට තමයි කොච්චර කල් ගියත් පොලිය ගණනය කරන්නේ සුළු පොලිය ක්‍රමයට පොලිය ගණනය කරනකොට. හරි. එහෙමනම් දැන් අපි බලමු මෙයා වසරක් සඳහා ගෙවන්න ඕන පොලිය කීයද කියලා මුලින්ම ගණනය කළා. ඊට පස්සේ ඒ පොලිය මුදල වසර ගණනෙන් වැඩි කරපුවාම අපිට එනවා එයා ගෙවන්න ඕන මුළු පොලිය මුදල කොච්චරයිද කියලා. හරි. එහෙමනම් මම ඉස්සෙල්ලාම වසර එකකට පොලිය ඔයාලා මම ඒක ඉස්සෙල්ලාම ගණනය කර ගන්නවා. වසර එකකට පොලිය. හරි. කොහොමද අපි මේක ගණනය කරන්නේ? වසරකට පොලිය කොහොමද ගණනය කරන්නේ? මෙයා ණයට ගත්ත මුදලේ, ඒ කියන්නේ රුපියල් 6000න් 10% තමයි වසරකට පොලිය විදියට අය කරන්නේ. එහෙනම් මොකද අපි කරන්න ඕන? 6000න් 10% කොච්චරයිද කියලා බලන්න ඕන. ඒක තමයි වසරකට පොලිය වෙන්නේ. ඒතකොට අපිට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපලා යනවා. මෙතන ඉන්නේ 60යි. 60 10න් වැඩි වුණාම වෙනවා අපිට රුපියල් 600යි කියලා. රුපියල් 600යි කියලා එනවා. දැන් අපෙන් අහන්නේ වසරකට පොලිය නෙමෙයි. එයා ගෙවන්න ඕන මුළු පොලිය මුදල. එයා කොච්චර කාලයක් පහුවෙලාද ණය මුදල අරගත්ත දවසේ ඉඳලා කොච්චර කාලයක් පහුවෙලාද එයා ණය ගෙවන්නේ?
අවුරුදු දෙකක් පහු වෙලා. එහෙනම් එයා ගෙවන්න ඕන මුළු පොලි මුදල වෙන්නේ මේ අවුරුද්දකට ගෙවන්න ඕන මුදල රුපියල් 600 නම් ඒ 600 දෙකෙන් වැඩි කරපුවාම එන මුදල තමයි එයා ගෙවන්න ඕන මුළු පොලි මුදල වෙන්නේ. එහෙනම් අපි බලමු. ගෙවිය යුතු මුළු පොලි මුදල. මුළු පොලිය. එතකොට එනවා මේ මුළු පොලිය අපිට එනවා රුපියල් 600 අපි වැඩි කරන්න ඕන දෙකෙන්. එතකොට එනවා අපිට කොච්චරයිද? රුපියල් 1200යි කියලා. එහෙනම් ඔහු පොලිය විදියට වසර දෙක සඳහා ගෙවන්න ඕන මුළු මුදල කොච්චරයිද? රුපියල් 1200යි. අපි අපේ ඊළඟ උදාහරණය බලමු. 100ට 2ක මාසික සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 10000ක් ණයටගත් පුද්ගලයෙකු මාස 3කට පසු ගෙවිය යුතු මුළු මුදල සොයන්න. නැවතත් මම ගාන කියන්නම්. 100ට 2ක මාසික සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 10000ක් ණයටගත් පුද්ගලයෙකු මාස 3කට පසු ගෙවිය යුතු මුළු මුදල සොයන්න. හරි. එහෙනම් දැන් අපි මේ ගාන හදමු. මුලින්ම අපි ගානේ අවශ්‍ය කරන තොරතුරු ටික සටහන් කරගමු. හරි අපි බලමු. ණය මුදල රුපියල් 10000යි මාසික පොලි අනුපාතය 100ට 2යි. ඒතර වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? මේකේ පොලි අනුපාතිකය දීලා තියෙන අපිට මාසික පොලි අනුපාතිකය, වාර්ෂික පොලි අනුපාතිකය නෙමෙයි. ඒ කියන්නේ මේ පොලි අනුපාතිකය අදාළ වෙන්නේ මාසෙකට. දැන් අපි කලින් ගානේදී ගත්තේ වාර්ෂික පොලි අනුපාතිකය. ඒ හින්දා ගාන කියවද්දි සැලකිලිමත් වෙන්න ඕන. එතන දීලා තියෙන පොලි අනුපාතිකය දීලා තියෙන්නේ මාසිකවද වාර්ෂිකවද කියලා. හරි. එතකොට මේක දීලා තියෙන්නේ මාසික පොලි අනුපාතිකය. එහෙනම් දැන් අපි මාසයක් සඳහා මාස එකක් සඳහා පොලි මුදල කොච්චරද කියලා මුලින්ම අපි ගණනය කරගන්න ඕනේ. එහෙනම් මම මුලින්ම ගණනය කරගන්නවා මාස එකක් සඳහා පොලිය. ඒක අපිට ගන්න පුළුවන් කොහොමද? රුපියල් 10000න් 100ට 2ක් කියන්නේ කොච්චරද කියලා. රුපියල් 10000න් 100ට 2ක් කියන්නේ කොච්චරද කියලා වෙනවා අපිට එනවා මාසික පොලි අනුපාතය. එතකොට එනවා අපිට කොච්චරද? මෙතන මේ බිඳු දෙක මේ බිඳු දෙක කවලනවා 100 තුන වෙන්නේ 100 වැඩි කිරීම දෙක කියන්නේ රුපියල් 200යි. එහෙනම් මාස එකක් සඳහා පොලි අනුපාතිකය රුපියල් 200යි. අපෙන් ගානේ අහන්නේ මාස 3කට. මාස 3කට ගෙවිය යුතු මුළු මුදල අහන්නේ. ඒතකොට එහෙනම් ඊළඟට අපි මොකද කරන්න ඕනේ? දැන් මාසෙකට පොලිය හොයාගත්තා. එහෙනම් දැන් මාස 3කට පොලිය කොච්චරද කියලා අපි හොයාගන්න ඕනේ. එහෙනම් මම මොකද කරන්නේ? මාස 3ක් සඳහා පොලිය ගණනය කරගන්නවා. මාස 3ක් සඳහා පොලිය. අපි මොකද කරන්න ඕන මාස 3ක් සඳහා පොලිය හොයන්නේ? මේ රුපියල් 200. ඒ කියන්නේ මාසයකට ලැබෙන පොලිය 3ෙන් වැඩි කරන්න ඕන. මේක සුළු පොලිය නිසා. හරි. එතකොට අපි වැඩි කරමුම පිටේනවා රුපියල් 600යි. එහෙනම් මාස 3ක් සඳහා පොලිය කොච්චරයිද? රුපියල් 600යි. එහෙනම් මාස 3කදී ගෙවිය යුතු මුළු මුදල හොයනවා කියලා කියන්නේ මොකද්ද? මේ පොලි මුදල ණය මුදලට එකතු කරන්න ඕන. මේ ණය මුදලත් එක්ක මේ පොලි මුදලත් ගෙවන්න ඕනේ. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ පොලි මුදල සහ ණය මුදල එකතු කරපුවාම ලැබෙන මුදල. එහෙනම් මුළු මුදල ගෙවිය යුතු මුළු මුදල. මේක අපි ගණනය කරගන්නේ ණය මුදලට. ඒ කියන්නේ රුපියල් 10000ට එකතු කරනවා පොලිය. ඒ කියන්නේ රුපියල් 500. එතකොට අපිට එනවා කොච්චරද? රුපියල් 10600ක් කියලා. රුපියල් 10600ක් කියලා. එහෙනම් අපි ඊළඟ ගානට යමු. 110ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 20000ක් ණයට දුන් පුද්ගලයෙකුට පොලිය ලෙස රුපියල් 6000ක් ලැබෙනුයේ කොපමණ කාලයකට පසුවද? නැවත මම ගාන කියවන්නම්. 110ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 20000ක් ණයට දුන් පුද්ගලයෙකුට පොලිය ලෙස රුපියල් 6000ක් ලැබෙනුයේ කොපමණ කාලයකට පසුද?
දැන් අපිට ගැටලුව පැහැදිලි වෙන්නේ නැතිනේ. හරි. එහෙමනම් මුලින්ම අපි මේකේ අපිට ඕන කරන ගැටලුව විසඳන්න ඕන කරන තොරතුරු ටික සටහන් කරගෙන ගැටලුව විසඳමු. බලමු. ණය මුදල රුපියල් 20000යි වාර්ෂික පොලි අනුපාතයක 10යි කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ පොලිය ලෙස රුපියල් 6000ක් ගෙවන්නේ කොපමණ කාලයකට පසුද කියලා. කියන්නේ පොලිය ලෙස ගෙවන මුදල අපිට දීලා ඒක ගෙවන්නේ කොපමණ කාලයකට පස්සේද කියලා අපෙන් අහන්නේ. එහෙමනම් අපි අවුරුද්දක පොලිය දැනගෙන හිටියානම් අපිට පුළුවන් මේ පොලිය ලෙස ගෙවන මුදල අවුරුද්දක පොලියෙන් බෙදුවම වසර ගණන ගණනය කරගන්න. එහෙනම් මුලින්ම අපි කරන්න ඕන මොකක්ද? අවුරුද්දක් සඳහා ගෙවිය යුතු පොලිය මේ තොරතුරු ඇසුරෙන් ගණනය කරගන්න ඕනේ. ඊට පස්සේ ලැබෙන අගේ මේ අගේ බෙදුවම අපිට ලැබෙනවා වසර ගණන කොච්චරයිද කියලා. හරි බලමු එහෙනම් අපි කොහොමද මේක විසඳන්නේ කියලා. එහෙනම් අපිට පුළුවන් ලියන්න වසරකට ලැබෙන පොලි මුදල. වසරක් සඳහා පොලි. හරි. වසරක් සඳහා පොලි අපිට ගණනය කරගන්න පුළුවන් කොහොමද? මෙන්න මේ රුපියල් 20000න් 100ට 10ක් තමයි වසරක් සඳහා පොලිය වෙන්නේ. එතකොට මම මේ බින්දුවක කැපුවා. අපිට එනවා කොච්චරද? රුපියල් 2000යි කියලා. වසරක් සඳහා පොලිය රුපියල් 2000යි. ඒතර මෙයා පොලිය ලෙස අපෙන් අහන්නේ ගාණය අහන්නේ පොලිය ලෙස රුපියල් 6000ක් ගෙවනවා නම් එයා කොච්චර කාලයකට පස්සේද සල්ලි ගෙවලා තියෙන්නේ කියලා. එහෙනම් එයා ගෙවපු කාලය හොයන අවුරුද්දක පොලිය දන්නවා. එහෙනම් මේ දීලා තියෙන අගේ අවුරුද්දක පොලිය බෙදුවම අපිට එනවා එයා ඒ සඳහා ගත කරපු කාලය. හරි. එළියෙදි පොලිය ලෙස රුපියල් 6000ක් ලැබෙන කාලය. ඒ පුද්ගලයාට පොලිය විදිහට රුපියල් 6000ක් ලැබෙන්නේ කොච්චර කාලයකට පස්සේද කියන එක තමයි අපි මේ හොයන්නේ යන්නේ. එහෙනම් මොකද අපි කරන්න ඕන? එයාට ලැබුණු මුළු පොලිය මුදල. ඒ කියන්නේ 6000 බෙදනවා වසරක පොලිය. එතකොට අපිට එනවා මේ බිඳුවකට මොකද කියන්නේ? දෙවරක් 1 දෙවරක් 3. එහෙනම් කොච්චරයි දෙන්නේ? අවුරුදු 3යි කියලා අපිට උත්තරේ ලැබෙනවා. දැන් මම හිතනවා ඔබට පැහැදිලි වෙන්නේ මේ ගැටලුව විසඳපු විදිය. හරි. අපි තව මේ වගේ ගැටලුවකට ගිහිල්ලා බලමු. අපි ඊළඟ ගැටලුවට යන් සුළු පොලියට ණයටගත් රුපියල් 10000ක් සඳහා වසර 3කට පසු ගෙවීමට සිදු වූ පොලිය රුපියල් 3600ක් වූයේ නම් අය කර ඇති පොලිය අනුපාතිකය ගණනය කරන්න. නැවත මම ගැටලුව කියවන්නම්. සුළු පොලියට ණයටගත් රුපියල් 10000ක් සඳහා වසර 3කට පසු ගෙවීමට සිදු වූ පොලිය රුපියල් 3600ක් වූයේ නම් අය කර ඇති පොලිය අනුපාතිකය ගණනය කරන්න. හරි. අපි මේ ගානේ අපිට අවශ්‍ය කරන මූලික තොරතුරු ටික සටහන් කරගමු. එතකොට අපිට දීලා තියෙනවා ණය මුදල රුපියල් 10000යි, වසර ගාන 3යි, වසර 3ක් සඳහා පොලිය රුපියල් 3600යි කියලා. එතකොට දැන් මේ ගානේ අපෙන් අහන්නේ පොලිය අය කරපු පොලිය අනුපාතිකය කොච්චරයිද කියලා. වාර්ෂික පොලිය අනුපාතිකය කොච්චරයිද කියලා. ඒතර ඒක හොයනකොට අපි කරන්න ඕන මේ ඒක හොයන්න අපිට අවශ්‍ය වෙනවා ණය මුදල කොච්චරයිද කියලා. දැන් ඉන්න ඕන. ඒතර ණය මුදල අපිට දීලා තියෙනවා රුපියල් 10000යි කියලා. ඊළඟට අපි දැනගෙන ඉන්න ඕන වසරක් සඳහා ගෙවුණු පොලිය කොච්චරයිද කියලා. හැබැයි ගානේ අපිට දීලා නැහැ. වසරක් සඳහා ගෙවුණු පොලිය අපිට ගානේ දීලා තියෙන්නේ වසර 3ක් සඳහා පොලිය කොච්චරයිද කියලා. එහෙනම් වසර 1ක් සඳහා පොලිය අපිට ගන්න පුළුවන් මේ 3600 3ෙන් බෙදලා. එතකොට අපිට වසරක පොලිය හොයාගත්තට පස්සේ අපිට පහසුවෙන්ම පොලිය අනුපාතිකය හොයාගන්න පුළුවන්. එහෙනම් අපි මොකද කරන්නේ? වසරක් සඳහා පොලිය අපි අරගමු. මේ රුපියල් 3600 බෙදනවා 3ෙන්. එතකොට අපිට උත්තර එනවා රුපියල් 1200යි කියලා. එහෙනම් වසරක් සඳහා පොලිය රුපියල් 1200යි. එහෙනම් ඊළඟට අපිට පුළුවන් පොලිය අනුපාතිකය හොයාගන්න. මොකද අපි ඒක කරන්නේ ණය මුදලේ භාගයක් විදිහට අපි ලියනවා පොලිය. ණය මුදල රුපියල් 10000යි, පොලිය 1200යි.
මේක වැඩි කරනවා 100. එතකොට අපි කියනවා පොලි අනුපාතකය කොච්චරයිද කියලා. හරි. එහෙනම් අපි බලමු. දැන් මම කරන්නේ මෙන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපලා දානවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපලා දානවා. එතකොට අපිට ඉතුරු වෙන්නේ 12 විතරයි. එහෙනම් උත්තරය අපිට එනවා 100ට 12යි කියලා. එහෙනම් පොලි අනුපාතකයේ 100ට 12යි. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ ගැටලුව විසඳපු ආකාරය. අපි මේ වගේ තවත් ගැටලුවකට යමු ඊළඟට අපි අපේ ඊළඟ ගාන බලමු. 10%ක වාර්ෂික සුළු පොලි අනුපාතකයක් යටතේ රුපියල් 2500ක මුදලක් ණයට ලබාගත් පුද්ගලයෙකුට මුළු මුදල ලෙස රුපියල් 5000ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකට පසුවද? නැවත මම ගාන කියවන්නම්. 10%ක වාර්ෂික සුළු පොලි අනුපාතකයක් යටතේ රුපියල් 2500ක මුදලක් ලබාගත් පුද්ගලයෙකුට මුළු මුදල ලෙස රුපියල් 5000ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකට පසුද? හරි. අපි බලමු එහෙනම් කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. මුලින්ම අවශ්‍ය කරන තොරතුරු ටික සටහන් කරගමු. ණය මුදල රුපියල් 2500යි, පොලි අනුපාතය 10%යි, මුළු මුදල රුපියල් 5000යි. ඕක තමයි අපිට ගානේ දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ මුළු මුදල විදිහට රුපියල් 5000ක් ගානේ කොච්චර කාලයකටද පස්සේ කියලා. කොච්චර කාලයකට පස්සේද කියලා. හරි. එහෙමනම් දැන් මෙහෙමයි කරන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි හොයාගන්න ඕන එයා පොලිය විදියට ගෙවලා තියෙන මුදල කොච්චරයි කියලා. ඒක අපිට හොයාගන්න පුළුවන්. මොකද අපිට දීලා තියෙනවා එයාගේ මුදල රුපියල් 5000යි, ණය මුදල රුපියල් 2500යි. එහෙනම් මුළු මුදලෙන් ණය මුදල අඩු කරපුවාම අපිට එනවා එයා පොලිය විදියට ගෙවපු මුළු පොලිය මුදල. එයා ගෙවපු මුළු පොලිය මුදල. ඊට පස්සේ පුළුවන් අපිට මුළු පොලිය මුදල දන්නවා නම් අපිට හොයාගන්න පුළුවන් වසරකට පොලිය කොච්චරයිද කියලා. එහෙනම් වසරක පොලිය මුළු පොලිය මුදල බෙදුවම අපිට එනවා පිළිතුර. එහෙනම් මුලින්ම මම වසරකට පොලිය කීයද කියලා හොයාගෙන ඉන්නම්. එහෙනම් මම මුලින්ම කරනවා වසරකට පොලිය හොයාගන්න. වසර එකක් සඳහා පොලිය. වසර එකක් සඳහා පොලිය මට ලැබෙනවා. අපි බලමු. රුපියල් ණය මුදල රුපියල් 2500යි. මේ 2500න් 10%ක් තමයි වසර සඳහා පොලිය විදිහට ලැබෙන්නේ. එහෙමනම් මට ලැබෙනවා වසර එකක් සඳහා පොලිය රුපියල් 250යි කියලා. මේ බින්දුවකට මේ බින්දුව කපලා නම් මෙතන 25 10 වැඩි කරපුවාම රුපියල් 250යි කියලා ලැබෙනවා වසර එකක් සඳහා පොලිය. හරි. දැන් ඊළඟට මම හොයාගන්න ඕන මෙයා ගෙවපු මුළු පොලිය මුදල. මුළු පොලිය මුදල කොහොමද අපි හොයාගන්නේ? මෙයා ගෙවපු මුළු මුදලෙන් මෙයාගේ ණය මුදල අඩු කරපුවාම අපිට ලැබෙන්නේ මෙයා ගෙවපු මුළු පොලිය මුදල. හරි. එහෙනම් අපි හොයනවා ගෙවූ මුළු පොලිය මුදල. ඒක ගෙවූ මුළු පොලිය මුදල අපිට එනවා කොහොමද? රුපියල් 5000න් අඩු කරන්න ඕන රුපියල් 2500ක්. අපිට උත්තර එනවා කීයයිද? රුපියල් 2500යි කියලා. රුපියල් 2500ක් තමයි එයා ගෙවලා තියෙන මුළු පොලිය මුදල වෙන්නේ. දැන් එහෙනම් අපි මෙයා ගෙවපු මුළු පොලිය මුදල දන්නවා. එයා වසරක් සඳහා ගෙවපු පොලිය දන්නවා. එහෙනම් මුළු පොලිය මුදල වසරක් සඳහා ගෙවපු පොලිය මුදලෙන් බෙදුවම අපිට ලැබෙනවා එයා මේ මුදල් ගෙවපු කාලය කොච්චරයිද කියලා. මාස කීයකින්ද නැත්නම් අවුරුදු කීයකින්ද මේ මුදල ගෙවලා තියෙන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන්. මාසෙ මේ අවුරුදු. මොකද මේ අවුරුදු වල ඉන්න පොලිය අපි අවුරුදු වල ඉන්න නම් තියෙන්නේ. එහෙනම් අවුරුදු කීයකට පස්සේද මෙයා මේ මුදල ගෙවුවේ කියලා අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් මුදල් ගෙවා ඇති වසර ගණන. ඇති වසර ගණන. වසර ගණන අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙතනින් කොහොමද අපි කරන්නේ? මෙයාගේ මුළු පොලිය මුදල කියන්නේ රුපියල් 2500 බෙදනවා කීයෙන්ද? අවුරුද්දකට පොලිය වෙච්ච රුපියල් 250යි. ඒත් අපිට එනවා මේ 250 250 කියලා උත්තරය එනවා 10 කියලා. එහෙනම් උත්තරය අපිට ලැබෙනවා 10. එහෙනම් වසර 10කට පස්සේ තමයි මෙයා මේ මුදල ගෙවලා තියෙන්නේ. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති ඒ ගැටලුව විසඳපු විදිය. අපි තවත් මේ වගේ ගැටලුවකට යන තවත් උදාහරණයකට යන්න. හරි. අපි අපේ ඊළඟ ගාන බලමු. 103ක මාසික සුළු පොලිය අනුපාතකයක් යටතේ
ලබාගත් ණය මුදලක් සඳහා මාස 8කට පසු ගෙවීමට සිදු වූ මුළු මුදල රුපියල් 3100ක් නම් ණයටගත් මුදල ගණනය කරන්න. අපි ගානේ අවශ්‍ය තොරතුරු ටික සටහන් කරගමු. ඔබට පේනවා මාස ගාන 8යි, මාසික පොලි අනුපාතිකයේ 103යි, මුළු මුදල රුපියල් 3100යි. හරි. එතකොට දැන් අපි ගහන්නේ රුපියල් 3100ක් විදිහට මුළු මුදල ගෙවලා තියෙන්නේ. ගෙවලා තියෙන රුපියල් 3100ක් මුළු මුදල විදිහට අපෙන් අහන්නේ එයා ගත්ත ණය මුදල කොච්චරයිද කියලා හොයන්න කියලා. ඒක ටිකක් වෙනස් අපි අද ගණන් වලට වඩා. හරි. මම මෙහෙම කරනවා. දැන් අපි හිතමු රුපියල් 100කට දැන් මේ මාසික පොලි අනුපාතිකයක් දීලා තියෙන අනිත් එක ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. මේ වාර්ෂික අනුපාතයක් නෙමෙයි අපිට දීලා තියෙන්නේ මාසික පොලි අනුපාතිකයක්. හරි. අපි හිතමු රුපියල් 100කට රුපියල් 100කට මාස එකකට පොලිය. කීයක් වෙනවද? රුපියල් 100කට මාසයකට පොලිය කීයක් වෙනවද? රුපියල් 3ක්. රුපියල් 100ක් නම් යානයට ගත්තේ මාසෙට පොලිය වෙනවා රුපියල් 3ක්. එහෙනම් රුපියල් 100කට මාස 3කට පොලිය. පොලිය කීයද? එහෙනම් අපි මොකද කරන්න ඕන? රුපියල් 3 වැඩි කරන්න ඕන. මාස 3කට මාස 8කට පොලිය හොයන්න රුපියල් 3 වැඩි කරන්න ඕන කීයද? 8. ඒකට අපිට එනවා 3 වරක් 8 24. රුපියල් 24ක් කියලා එනවා රුපියල් 100කට මාස 8කට පොලිය. එහෙනම් රුපියල් 100කට මාස 8කට පසු ගෙවිය යුතු මුළු මුදල රුපියල් 100කට මාස 8කට පසු ගෙවිය යුතු මුළු මුදල වෙනවා 100ට අපි එකතු කරන්න ඕන කීයද? 24. එතකොට අපිට නෝ කොච්චරයිද? 124. එහෙනම් රුපියල් 100ක් එයා ණය මුදල විදිහට ගත්තා නම් මාස 8කට පස්සේ යාට ගෙවන්න වෙනවා 124ක්. එහෙනම් දැන් අපි හොයමු රුපියල් 3100ක් මාස 8කට පස්සේ ගෙවන්නේ කීයක් ණයට අරගෙනද කියලා. හරි. එහෙනම් අපිට පුළුවන් එම නිසා මාස 8කට පසු රුපියල් 3100ක් මුළු මුදල ලෙස ගෙවන ණය මුදල. කියන්නේ දැන් අපි හොයන්න යන්නේ මාස 8කට පස්සේ රුපියල් 3100ක් විදිහට මුළු මුදල ගෙවන්නේ. එයා ගත්ත ණය මුදල කොච්චරයිද කියලා ගෙවන්නේ. එයා ගත්ත ණය මුදල කොච්චරයිද කියලා. හරි. අපි මෙහෙම දෙයක් කරනවා. අපි දැන් දන්නවා රුපියල් 124ක් ගෙවුවොත් 100ක් ණයට ගත්තොත් එයා ගෙවනවා 124ක්. එහෙනම් අපි හොයන්න ඕන 3100ක් ගෙවනවා නම් එයා ණයට අරන් තියෙන මුදල කොච්චරයිද කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? රුපියල් 3100 124න් බෙදලා 100න් වැඩි කරනවා. මොකද 100ක් ගත්තොත් 124ක් වෙනවා. එහෙනම් 3100ක් 100ක් ගත්තොත් 124ක් ගෙවනවා. 3100ක් ගෙවන්නේ කීයක් ගත්තම්ද කියලා බලන්න. අපි මොකද කරන්නේ? 124න් බෙදලා 100න් වැඩි කරනවා. හරි. එහෙනම් අපිට පුළුවන් මේ වැඩි කරගන්න. අපිට පුළුවන් මේ 100 මට බෙදන්න පුළුවන් 4න් මෙතන දෙනවා 25යි. මේක 4න් බෙදුවහම මට එනවා 31යි. එතකොට 31ට 31 ඒවා 1යි 3100ට 31 ඒවා 100යි. 100 වලින් 25 වැඩි කරපුවාම අපිට එනවා රුපියල් 2500යි කියලා. 100න් 25 වැඩි කරපුවාම එනවා
රුපියල් 2500යි කියලා. මම හිතනවා ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ ගැටලුව කොහොමද හැදුවේ කියලා. ඔබට මේකේ යම් පැහැදිලිතාවයක් තියෙනවා නම් නැවත වීඩියෝ එක නරඹන්න. නරඹලා ඒ අපැහැදිලිතාවය පැහැදිලි කරගන්න. මොකද ආයෙ බලද්දී ඔබට මගේ අරුණ නම් මොකක් හරි ගැටලු සාගත කරක් තියෙනවා නම් ඒක නැවත බලා ගන්න පුළුවන්. හරි. එහෙමනම් අද වීඩියෝ එකෙන් ඔබට සුළු පොලිය සම්බන්ධ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා, දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ අඩංගු කරුණු ප්‍රයෝජනවත් නම්, ඔබට ප්‍රයෝජනවත් නම්, ඔබේ මිතුරෙකුටත් මේ ප්‍රයෝජනවත් වෙයි කියලා ඔබ හිතනවා නම් මේ ගැන ඔබේ මිතුරන්ට කියන්න, ඔබේ යාළුවන්ට මේ ගැන දැනුවත් කරන්න. ඒ වගේම ඔබ අපේ channel එකේ, අපේ YouTube channel එකේ යන වීඩියෝ එකක් බලන්නේ මේ ප්‍රථම වතාවට නම් අපේ YouTube channel එකේ සාමාන්‍ය පෙළ ගණිතයට අදාළව පළ වෙච්ච වීඩියෝ ගොඩාක් තියෙනවා. ඒ වගේම උසස් පෙළ තාක්ෂණ වේදය සඳහා විද්‍යා විෂයට අදාළව පළ වෙච්ච වීඩියෝ ගොඩාක් තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් අපේ channel එකට ගියොත් ඒ වීඩියෝ නරඹන්න. ඒ වගේම අපේ අයියලා අක්කලා ඉන්නවා නම් උසස් පෙළ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව ආධාරණ ඒ අයටත් කියන්න මේ channel එක ගැන. මේ channel එකේ ඒ අය වෙනුවෙන් නිර්මාණය වෙච්ච වීඩියෝ ගොඩාක් තියෙනවා. එහෙමනම් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම අමතක කරන්න එපා ඔබ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න.